උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා හෝමාගම හබරකඩවත්ත මැදමාවත අංක 380න් එකෙන් එක ලිපිනෙහි පදිංචි විමලාවතී පෙරේරා මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් උතුම් පුණ්‍ය කුසලයෙන් සැප්තැම්බර් මාස 26 වන දිනට සිය 73 වන ජන්මදිනයේ යෙදී තිබුණු හෝමාගම හබරකඩවත්ත මැදමාවත අංක 380න් එකෙන් එක ලිපිනෙහි පදිංචි විමලාවතී පෙරේරා මහත්මියට නිදුක් නිරෝගී සම්පන්නිය හා චිරජීවනය ලැබේවා. මීට වසර 22කට පෙර පරලෝසපත් වන්නට යෙදුණු මහේන්ද්‍ර පෙරේරා ස්වාමි පුරුෂයාණන්ට කුණ්ඩසාලේ පදිංචිව සිට ඔක්තෝබර් මාස 9 වන දිනට පරලෝසපත් වී 3 මාසක් සපිරෙන වෛද්‍ය උදේන පෙරේරා ඥාති සොහොයුරාට හා වසර කිහිපයකට පෙර පරලෝසපත් වන්නට යෙදුණු මාපිය දෙපළ ඇතුළු පින් කැමැති සියලු ඥාති හිතමිත්‍රාදීන්ට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වෙත්වා. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ පුණ්‍ය කුසලය හේතු පාරමිතාවක් වේවා. මෙම ධර්ම දේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයාණන් වහන්සේට চিරාත් කාලයක් මෙවන් පුණ්‍ය කාර්යයන්හි නිරත වීමට ශක්තිය, ධෛර්යය, නිරෝගී සම්පන්නිය චිරජීවනය සැලසේවා. මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පන්දනං චපලං චිත්තං දුක්ඛරං දුන්නිවාරයං උජුං කරෝති මේධාවි උසුකාරෝව තේජනං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහකත්වය දැරූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ ධර්මානුශාසනාවට සවන් දෙන නරඹන සදහැවර පින්නතුනේ, අනුග්‍රහක බෞතුන් අපගේ සිතෙහි ඇතිවන කෙලෙස් ප්‍රහාණය කර ගැනීමට උපකාරී වන ධර්ම දේශනාවක් කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමි කියලා තමයි තිබෙන්නේ. මාතෘකාවට නිදහසකුත් තියෙනවා, මාතෘකාවට තේමාවකුත් තියෙනවා. සිතෙහි ඇතිවන කෙලෙස් ප්‍රහාණය කර ගැනීමට උපකාරී වන. ප්‍රහාණය කර ගැනීමට උපකාර වීමේදී අපි දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා. කෙලෙසුන් නිසා සිත පීඩාවට පත්වෙන, ජීවිත දුකට පත්වෙන බව. දුක ජීවිතේ නෙවෙයි, මේ ක්ලේශයන්ගේ පීඩනය බව. පෘථග්ජන පුද්ගලයෙක් ස්වකීය ජීවිතයේදී මොනතරම් ලෞකික වශයෙන් සැපහෙව්වත් ඔහු දුකට හේතු රැස් කරන බව. ක්‍රමයෙන් ඔහු මානසික දුක් අගාධයට පත්වෙන බව. පත් වුණාට ඒවයින් ගැලවෙන්න බැරි බව. පත්වෙන්න කාගේවත් අවවාද ඕන නැහැ. නමුත් ලිඳට පනින්න කාගේවත් අවවාද ඕන නැහැ. පැන්න හැකි නමුත් ගොඩ එන්න කාගේ හරි අත ගන්න වෙනවානේ. ඒ වගේ මේ දුකින් ගැලවීමට බුදුවරු වැනි උතුමන්ගේ මාර්ගෝපදේශකත්වය ගන්න ඕන බව. ආශ්‍රයවත් දුකට රැස්වීම නැමැති අඥානකමක වෙලී ඉන්න බව. මෙහෙම කළොත් තමයි මේ ආශ්‍රව සැස් වෙලා දුකටපත් වෙන්නේ. මෙහෙම කළොත් තමයි මින් මිදෙන්නේ කියලා ආසවක්ඛේ ඥානය කියන වචනට අදාළ කරුණු අවබෝධය. මම අමුතු එකක් ඔය බුදුරොන්ට විතරක් තියෙන දෙයක්, රහතුන්ට තියෙන දෙයක් කියලා හිතන්න එපා. ඒක මෙහෙම කළොත් මෙහෙම වෙනවා නේද කියන අවබෝධය. ඒ වගේම
ඔබ යම් කිසි යහපත් ක්‍රියාමාර්ගයක අනුගමනින් කරමින් ඉන්නවා නම් ඔය බෞද්ධ ප්‍රතිපදාවක් තුළ දාන සීල භාවනා පොහොය සිල් සමාදන් වීම ආදී මොයන් ඔබට මේ දුක් වලට කාදරාදන කාරණා ටික වෙලාවකට ටික දවසකට යටපත් කරගන්න පුළුවන් බව. පන්සල නැත්තම් ධර්මශාලාව හොඳට සංසුන් තැනක් වුණාට ගෙදර ගියාම පරණ යකා ඇවිස්සෙන බව. මේවා තමන්ට තේරෙන්න ඕන. එහෙමයි. එහෙම නැතුව මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මරුණහම ලැබෙන එකක් නිවන කියලා එකක් තියෙනවා කියලා හිතන්නේ නැතුව අනාගත බුදුහාමුදුරුවෝ නිවන අපට ප්‍රදානය කරනවා කියලා හිතන්නේ නැතුව සිතේ හට ගන්නා වූ ක්ලේශ ධර්මයන්ගෙන් වැසී ගියා වූ නීවරණ නිවීම කියලා තැනක් තියෙන බව තේරුම් අරගෙන මේ ක්ලේශ ධර්මයන් ඉවත් කරගත්තොත් නිවීම හම්බ වෙන බව තේරුම් ගන්න ඕන. ඒ කරුණ තේරෙන්න ඕන ඔබට. මේ තේරුම් ගැනීමේදී තවත් ඔබට අවශ්‍යතාවයක් තියෙන්න ඕන. මේ සඳහා බාධක තියෙන කරුණු වගේක් තියෙනවා ලෝකේ ජීවත් වෙනකොට. ඒ බාධක ක්‍රියාත්මක කරන්න හොඳ නැති බව. ඒ කියන්නේ නිවීමට බාධක ඔබ දිනන්න හිතන කාරණා. ඔබට එහෙනම් ඊර්ෂ්‍යා කරලා දිනන්න බැරි බව. එකට එක කරලා දිනන්න බැරි බව. පලි ගැනීම කරලා එකට එක දිනන්න බැරි බව. යටි උගුල් ඇදලා එකට එක දිනන්න කරම ජයග්‍රහණය ලබන්න බැරි බව. ක්‍රෝධයෙන් ප්‍රශ්න විසඳන්න බැරි බව. මේවා මානුෂික ධර්ම නොව මාර ධර්ම බව. අපේ සිතට මේ මාරය අරිංගල අපිට වදයට පත් කරන බව. වෙස්සලාගත්ත මාරයා කියලානේ කියන්නේ. එහින්දා අපි තුළට රිංගනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් රිංගනවා කියලා තමයි පෙන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ කරුණු පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා තියෙන්න ඕන. ඇත්තටම ඔබට මේ ලෝකෙත් එක්කලා කොක්කක් දාගන්න, පරාජය කරන්න, කාට හරි රිදවන්න, කාගෙන් හරි පලිගන්න තියෙන ඕනකම අතහැරිලම යන්න ඕන. මේවා කර කර මේක කරන්න බෑ. මේක මානව දහමක්. මේක මිනිසත්කම ඉස්මතු කරන දහමක්. පෘථග්ජන සමාජය තුළ රජ යන්නේ ධර්මයක් නැති වෙනවා මිනිස්කම නෙමෙයි නොමිනිස්කම. රාගයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරයේ, පළු ගැනීම, ගුණමහුකම, වංචාව, අනුන් මරා රජ වෙනවනකම. මේවත් එක්කලා මේ ගමන යන්න බෑ. අති මානුෂ කියන්නේ බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය මනුස්සව ඉක්මවාගේ උතුම් මිනිස්කමක් තිබුණ බැවින්. උන්වහන්සේ ලෝකේ ප්‍රශ්න විසඳන්නට යුද්ධයේ සරණ පිළිගත්ත කෙනෙක් නෙමෙයි. එහෙම නැත්නම් නඩුවේ සරණ පිළිගත්ත කෙනෙකුත් නෙමෙයි. වාද විවාදයේ සරණ පිළිගත්ත කෙනෙකුත් නෙමෙයි. කර්මයේ සරණ පිළිගත්ත කෙනෙකුත් නෙමෙයි. නොතේරෙන අයට නඩුවේ සරණ තියෙන්නත් පුළුවන් නීතික මාර්ගයක් නේ ඒක. ඒ වගේම කර්මයේ සරණ තියෙන්නත් පුළුවන් සාමාන්‍ය කෙනෙකුට. මේ ලෝකෙ තුළ ජීවත් වෙන්න ගියාපුවම මතුවෙන ගැටලු සදහටම නිමා කරන්න ධර්මයේ සරණ කියලා අලුත් පාරක් පෙන්නපු කෙනෙක්. ඉතින් දැන හෝ නොදැන පෙරපින් තිබීම හෝ නැතුව සාමාන්‍ය මනුස්ස ජීවිතය නම් පෙරපින් තිබීම තමයි අපි උපදිනවා මේ රන් දිව ඉන්නේ. ඒ වගේම බෞද්ධ වූ මව්පියන්ගේ දරුවන් වෙලා සමහර විට ඔබ එහෙම නැතුවත් උපදින අය මම දන්නවා ඉන්නවා. මේ රටේ ඉන්නවා එහෙම උපතින්ම වෙනත් ආගම් වලට උපදින සහ නමුත් මේ මානව දහම සවන්දී යහපත් මිනිස්කම් මතු කරගන්න පුළුවන් වෙනත් අය ඉන්න බව මම දන්නවා. ඒ නිසා අපි බෞද්ධයෝ තෝරලා බණ කියන්නේ මිනිස්සුන්ට බණ කියනවා මනුස්ස වර්ගයාට. ඔවුන් මේ මානසික ධර්මයට කැමති නම් සතුටින් ඉන්න කැමති නම් ඒ ආගම හෝ ඒ ලේබලේ ඒගොල්ලෝ ගාව තිබුණාවයි අනුගමන ප්‍රතිපදාවට එන්න කිසිම තහනමකුත් නැහැ බාධාවකුත් නැහැ. මේ කාරණා ඔස්සේ යන විට මොනවද අපට තේරුම් ගන්න ඕන කියලා තියෙන්නේ. මගේ ධර්මදේශනා පෙළවල් තියෙනවා. මට ධර්මදේශනා පෙළවල් 10ක් විතර තියෙනවා. ඒවයි තෝරාගත්ත පේලි තියෙන්නේ. එකින් එක ඉස්සරහට යන්න. ඒ තෝරාගත්ත පේලි වලින් එකක් තමයි මේ කුද්දක නිකායේ ධම්මපදේ කියලා කියන්නේ. ගාථා 423ක් සහිත ධර්ම දේශනා 423ක් කරන්න පුළුවන් එකක්.
හැබැයි මේ ධර්ම දේශනා කරනවා කියලා කියන්නේ මේකට අදාළ කතාව කියන එක නෙවෙයි. ඒ ගාථාවෙන් පෙන්වන දේ අපට අදාළ ආකාරයට ගලපලා පැහැදිලි කරගන්න එක. එවිට අතිශය සුන්දර කරුණු ඇතුළත් ධර්ම දේශනා තියෙනවා. ඒ නිසා මේ ධම්මපද පාළියේ අග්ග 24 තෝරාගෙන 24 බලලා එකකින් එක ගානේ තෝරාගෙන කියන යන්න කල්පනා කරලා තියෙන්නේ. ඉවරුණොත් 24 ඊට පස්සේ ආයෙ මුලට එනවා ඊළඟට. මේ අනුව මං හිතන්නේ මම මේ මෑතදී ආරම්භ කළ ධර්ම දේශනාවල මේ ලැබුණ අවස්ථාවන මේ ගාථා දෙකකින් හෝ තුනකින් ධර්ම දේශනා කළා. මේ අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීම අනුව ඊට ගැලපෙන කාරණයක් මම තෝරාගත්තේ නිසා. එහෙනම් තව ඉගෙන ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔබ ගැන නෙමෙයි. ඔබ ගැන ජීව විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, වෙදකම උගන්වනවානේ හුඟක් දේවල්. නමුත් පැහැදිලිව සිත ගැන උගන්වන්නේ නැහැ ඒ කවුරුත්. සිතක් තියෙනවා, සිත හදාගන්න ඉවසන්න ඕන කියලා කියනවා නේරුණාම ගැඹුරින් හදාරපු මනෝවිද්‍යාඥයෙක් නැහැ බුදුරජාණන් වහන්සේ තරම්. උන්වහන්සේ මනස ඉතුරු නැතුවම හදාරලා තියෙන්නේ. අන්න ඊට පස්සේ උන්වහන්සේ ඒවා දේශනා කරලා තියෙනවා. එතකොට මේකට නම තියලා තියෙන වැරදිලා නෙමෙයි. මේ පොතට ධම්මපද කියලානේ කියන්නේ. පද කියන්නේ මාර්ගයේ, ධම්ම කියන්නේ නිවනට. ධම්මපද කියන්නේ නිවන් මඟ කියන එක. ඉතින් මට මේකේ ගාථා පද දෙකක් තුළ, තනි පදයක් තුළ, හතරක් තුළ, ගාථා දෙකක් තුළ මේ පදේ ධම්මපදේ පේනවා. එහෙනම් එහි සඳහන් මේ මම ගත්ත ගාථාව අපට අදාළ ලෙස තේරුම් ගන්න බලමු. සමහර විට මේවා මේ කතාන්දර කියවන්න තියෙන මම 80 90 කාලේ අද ඊයේ නෙමෙයි ඊට පස්සේ ඒවා කියෙව්වේ නැහැ. ඒ නිසා මේ කතාවට අදාළ ගාථාවට අදාළ කතාව සමහරට බාගිනී සංගරක්කිත හඳුරන කතාව වෙන්න ඇති. මම මතක නැහැ, මම බැලුවේ නැහැ. කතාව ඕනනම් ඒ පොතෙන් බලාගත්ත හැකි. නැත්නම් එහෙම කතාවක් මට හදලා කියන්නත් පුළුවන්. වෙලාව තිබුණොත් කියන්නම්. ඒ හිත ගිය දුර සම්බන්ධයෙන් කතාවක්. මොකද්ද මේ පෙන්වන්නේ? ස්පන්දනය කියන්නේ හෘද ස්පන්දනය ගැහෙනවා. සිතේ හැටිත් එහෙමලු. නිතර ගැහෙනවා. ඒ වගේම චපලං. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? සැලෙනවා. ස්ථාවර නැහැ. අවංක නැහැ. දුක්කරන් දුන්නිවාරයන්. පාලනය කිරීමට හරිම අමාරුයි. එක තැනක පිහිටන්නේ දුන්නිවාරයන්. රකින්න හරි අපහරුයි, දුෂ්කරයි. ඒ තමයි සාමාන්‍ය පුද්ගලයාගේ හැටි වෙන. නිකන් හරියට නිලමැස්සා අසුචි ගොඩට යනවා වගේ මේ පෘථග්ජන හිත කුණුවලටම එකතු වෙනවා. පවටම ඇලෙනවා. වැරදි පැත්තටම යන්න හදනවා. ඒ තමයි මේ හිතේ හැටි පෙන්වන්නේ. අන්න ඊට පස්සේ පෙන්වන උපමාවක්. මෙයාට ඉඩ දීපුවම ඕන දෙයක් කරගන්න අපට හම්බ වෙන විපාකට අපි වද විඳින්න ඕන කියලා තේරුම් ගත්තාම එයාට මේ සිත හික්මවා ගන්නට ඕන වෙනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ලස්සන වචනයක්. උසුකාරව තේජනං. ගමේ කම්මල දැකලා තියෙනවද? මොකද කරන්නේ? යකඩ රත් කරලා ඔය හතරැස් යකඩ කෑල්ලක් රත් කරලා මලකට ඇරලා රත් වෙච්ච තැනින් අවශ්‍ය ගානට එහාට මෙහාට ඇදලා නමලා තලලා ඔය ග්‍රීල් මොස්තර එහෙම හදන්නේ තනි කෙලින් යකඩනේ. දැන් ඔය හදලා තියෙන ලස්සන නෙළුම් මල් කාන්තා රූප විදිහට. ඒ ශිල්පය දන්න නිසා. එතකොට මේ හීවඩුවෙක් හීය තමන්ට ඕන විදිහට යකඩ රත් කරලා නමනවා වගේ උජුං කරෝතම ඥානවන්තයා මේ සිත ඍජු කරනවා කියන්නේ කෙලින් කරනවා කියන එක නෙවෙයි එතන. වංචනික වංක ස්වභාවයෙන් ගලවා ගන්නවායි කියන එක. අන්න ඔබට මේ පරපුරෙන් ලැබෙන බෞද්ධකමක්
තුළ සෑහීමට පත් වෙන්නේ නැතුව තථාගතවරු එලි කළ වදාළා වූ ධර්ම න්‍යාය තේරුම් අරගෙන ලබාගත් ජීවිතයේ මේ කැම්බීම් ඇඳුම් පැළඳුම් ජයග්‍රහණයෙන් ලබන తాවකාලික සතුටට වඩා විශාල සතුටක් මේ තථාගතවරු පෙන්වපු මාර්ගය අනුගමනය කර සිත් පිරිසු කර ගැනීම තුළින් ලබා ගන්න පුළුවන් බව තේරෙන්න ඕන. මේ කියන කාරණාව ඔබට කරන්න පුළුවන් උජුං කරවත මේ දාවි වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහා සිත හදාරන්න ඕන ටිකක්. ඒ සිත හදාරීම පළවෙනි ධර්ම දේශනාව වශයෙන් මම මේක කරන්න කැමති නෑ. මොකද නාලිකාව ආරම්භ වූ දා පටන් සිත හදාරන හැටි තමයි කියලා දීලා තියෙන්නේ. නැවත නැවත කියනකොට මටත් කම්මැලි හිතෙනවා. ඒකම මේ ස්වාමීන් වහන්සේ කියනවා කියලා අහන අයටත් හිතෙන්න බැරි නෑ. තථාගතයන් වහන්සේ වදාළ පරිදි තේරුම් ගන්න ඕන. සිත නම් කාටත් තියනවා කියන්න දන්නවා. නමුත් ඒක තියනවා කියලා හිතන් ඉන්නේ. නමුත් එහෙම නෙමෙයි. කායක පැවැත්මේ බලවත් ශක්තිය තියෙන්නේ. කය වචන සිත් වශයෙන් මෙහෙවන්න ශක්තියක් තියෙන සිතට. කය නැති සිතට නරක වෙලා යන්න පිච්චෙන්න තමයි පුළුවන්කම තියෙන්නේ. ආදාහනේ භූම දානේ වෙන්න ඇරුණාම අනේ මාව ආදාහනේ එපා කරන්නත් එපා. පස් දාන්න එපා මට රිදෙයි කියන්න බෑ. ගින්දර තියන්න එපා මට රිදෙයි කියන්නත් බෑ. රිදෙන්නෙත් නෑ. පස් දැම්මට රිදෙන්නෙත් නෑ. සොහම් පිටිය තනියෙන් ඉන්න වෙන්නෙත් නෑ. පිච්චුවට රිදෙන්නෙත් නෑ. ඇයි? සිත නැති බැවින්. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේට විවරණය කරන්නේ. ඔය සමහර අය නම් කල්පනා කරන්නේ අනේ දැන් සොහනේ ආපු දාලා බහම තනියෙන් කොහම ඉන්නවද දන්නේ නැහැ කියලා. ඒ හිත තියෙන මිනිස්සුනේ හොල්මන්තේ කියලා බය තියෙන්නේ. කයට එහෙම එකක් නැහැ. ඉතින් ඊට එහාට ඊට පස්සේ හොයන්න වෙනවා. ඒ අපි කරුණු පැහැදිලි කිරීම වල පවතින තථාගත ඉගැන්වීම් වලට අනුව යමින් සිත තියෙන එකක් නෙවෙයි. වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නා වගේ නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට මාරු වෙන එකක්. මාරු වෙන්න අතු ගහේ අතු ගොඩක් තියෙනවා වගේ ඇහෙත් අඟෙත් තියෙනවා අතු කීපයක්. ඇහැ කන නාසය දිවකය හිත කියලා. අපිලිවෙලකට මේවෙන් මාරු වෙනවා හිත. අපි මම කරනවා කියලා කයින් කටයුතු කරනවා පෙන්වුවට මේ හැම දෙයක්ම සම්බන්ධයෙන් මේ පස්දොරගෙන් ගන්නා වූ අරමුණු මුල් කොටගෙන ජීවත් වීමක් අපි මේ කරන්නේ කියන මේ කාරණා වැටහිලා තියෙන්න වෙනවා. ඒ වගේම ළමා කාලේ පහු වෙනකොට මේ සිදුරෙන දේවල් ආශ්‍රයෙන් අපිට ආවේනික ලෝකයක්, අපිට ආවේනික ඇලෙන ගැටෙන ලෝකයක්. අපිට කැමති පරිදි ඇලෙන්න, අපිට කැමති පරිදි ගැටෙන්න හදාගනිමින් ලෝකේ නිසා සිත බෙදෙන බව. ලෝකේ කරුණොත් එක්කලා ගණදර කරන්න ගිහින් බන්ධනයක් ඇති කරගනිමින් බාහිර සිතුවිලි නිසා චිත්ත අභ්‍යන්තරයේ කෙලෙසෙන බව. ඒකත් ඉගෙන ගන්න ඕන. අපි පහුගිය දවස්වල ධර්ම දේශනාවකට ගාතාවක් ගනිමින් පැහැදිලි කළා දතානුපස්සන දෙක යටතේ ද්වේතානුපස්සන දෙක යටතේ උපදී නිධානා පභවಂತಿ දුක්ඛා කිය. අන්න ඒක ඉගෙන ගන්න වෙනවා. මේ සිතින් කයින් වචනෙන් කටයුතු කරන්න ගිහින් සිතට නැවත දුක් උපදින්න හේතු අපි නිදන් කරනවා. බණ තේරෙන්න ඉස්සරලා. ඒවා නැවත උපදින එක තමයි ඔය මට තරහ එනවා, පලිගන්න හිතෙනවා, මරාණ මැරෙන්න හිතෙනවා කියලා ඒ ඉපදිලා නැවත ඉපදිලා. ඒ නැවත ඉපදීමේ දුක නෑ. නැවත උපදින්න තැබුවේ නැත්නම්. ඒකෙන් පෙන්වන්නේ අන්න එහෙමයි. ඉතින් මේ විදිහට යටිසිත කියන වචනයක් කියනවා, භවාංග සිත වචනයක් කියලා කියනවා, නිදිගත් සිත කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔක්කොටම වඩා ලස්සන ගැලපෙන තමයි තථාගතයන් වහන්සේගේ ඒවම්පි තණ්හානුසයේ අනුහතේ. ලස්සන ගාතාවක් නේ එකත්. ඒකත් නිකන් මෙතෙන්ට ගනිමු අපි. යතාපි මූලේ අනුපද්ද වේදල්ලේ. ගස් තියෙන්නේ. ගස් උඩට හැදිලා තියෙන යරට මුල් තියෙන නිසා. ගස් කොච්චර කැපුවත් මුලින් පැලවෙන ගස් ಜಾති තියෙනවා. මේ පළාතේ නම් මම මේ සම්බන්ධයෙන් මහෝ ගහ මැරෙන්නේ නැහැ, කුරුඳු ගහ මැරෙන්නේ නැහැ, කහට ගහ මැරෙන්නේ නැහැ. අපුළුව ලියලනවා. මේක ලස්සන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ. යම්සේ මුල් වදුරු නැති කල අනුපද්ද වේ. මූලේ මුලට උදුරක් නැහැ.
චින්නෝ පිරුක්කෝ ගහ කොතරම් පොළොවේ මට්ටමින් හොයි උඩින් කැපුවට පුනරේව නැවත නැවතත් පැල දානවා. ඇයි ඒ? මුල තියෙන නිසා, මුල් උදුරු නැති තාක්කල්. එවම්පි තණ්හානුසේ අන්න මුල, දුකට මුල. තණ්හානුසේ අනුහතේ ඔබ ළඟ තණ්හානුසේ කියනවා දුකට මුල ඇති තාක්කල් ඔබට නිබ්බන්තති දුක්ඛං ඉදම් පුනප්පුනං. නැවත නැවතත් දුක හට ගන්නවා. එහෙනම් ඔබ ගහ කපලා හරියන්නේ නැහැ, මුල් ගලවන්න ඕනේ. දුකට මුල ගලවන්න ඕනේ. අනේ තණ්හා අනුසය කියන එකක් අපි Tamanට අදාළ පෞද්ගලිකව ගබඩා කරගනු ලබනවා. ඉතින් මේකෙන් එනවා. මේව තියපුවාම නැවත උපදිනවා. මම ඉතින් එහෙම කියන්නම් ඔබ යම් කෙනෙක් එක්කලා තරහ වෙලා හරි යම් කාරණයකට ඇලිලා හරි යම් කාරණයකදී පරස වචනයක් කියන්න හරි යම් කාරණයකදී උපහාස කතාවක් හෝ නුම්පදයක් කියන්න හරි පුරුදු වෙලා ඉන්නවා කියන්නේ. දැන් ඔබට කවුරු හරි මොකක් හරි කිව්වහම ඕක කියන්න හිතෙනවා, හිතට එනවා. ඒ එන්නේ අර සිත ඇතුලේ හේතුව තියෙන නිසා. ඒක තියෙනව නෙමෙයි අදාළ හේතුව තියෙන නිසා. දැන් වටපිට බලනවා. සමහර ඔබ ගුරුවරයෙක් නම් ශිෂ්‍යයෝ ඉස්සරහා මේක කියන්න හොඳ නැහැ. ඔබ අම්මා තාත්තා නම් දරුවෝ ඉස්සරහා මේක කියන්න හොඳ නැහැ. එහෙනම් ඉතින් මොකද කියන්නේ? මොකටද මං කියන්නේ? කිව්වා කියලා හිතේ තියාගන්න. ඒ මොකද කළේ? අර චිත්ත අභ්‍යන්තරයේ තිබී මේක ආවා හිතට. අර අභ්‍යන්තරයට කියන අනුසය කියලා. ඇසෙන් කනෙන් නාසයෙන් මේක ආපහු දැක්කහම උපදින එකට පරිඋට්ටාණය කියලා කියනවා. හැබැයි පරිඋට්ටාණය සිත නවත්තන්න පුළුවන්. ඊට පස්සේ වීදික්කම නොයා. හැබැයි ඔබ කීවේ නෑ, කළේ නෑ. ආයෙන චිත්තවලට එකතු කළේ නෑ ක්‍රියාවට. ඉතින් අතලේ තියෙන හේතු තියෙන්නත් පුළුවන්, ඒක නිසා උපදින්නත් පුළුවන්. ඕනනම් තව ඊළඟ සිතුවිල්ලකින් ක්‍රියාවලියට දෙන්නත් පුළුවන්. අන්න මේ ඊළඟ සිතුවිල්ලකින් ක්‍රියාවට දෙන අතරට සිහිය ගෙනාව. ඉතින් මේක කඩන්න පුළුවන්කම ඔබට තියෙන්න වෙනවා. අර කලේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා කීවේ නෑ. ගිල්ලා ඉවර කළා. මෙන්න මෙහෙම මේ චිත්තාභ්‍යන්තරයේ තියෙන කාරණයට අනුසේ බවත් ප්‍රසාදයන්ට ගැටෙන විට uppannං කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් විහිංසා විතක්කම් කියන කාරණා තුන පරිඋට්ටානයේ බවත් ගහගන්න බැනගන්න කපා ගන්න ගියොත් වීතික්කම බවත් වීතික්කම නවත්තන්න ඕනේ බවත් ඔබට තේරිලා තියෙන්න වෙනවා. තවත් කාරණයක් කියනවා නම් මේ කෙලෙස්යන් ප්‍රහීන කර ගැනීම පෘථග්ජනයින්ට අයිති වැඩක් නෙමේ. ආර්ය මාර්ගයට අයිති වැඩක්. කෙලෙස් ඈත් කරන්න යටපත් කරන්න සිල් රැකමින් භාවනා කරමින් පෘථග්ජන ඕන කෙනෙකුට පුළුවන්. නමුත් මේ ක්ලේශයන් ප්‍රහීන කිරීම සඳහා තථාගතයන් වහන්සේ සබ්බාසෝ සූත්‍රයේ වෙන්නේ නැති මට මතක හැටියට ලස්සන වචනයක් පෙන්නලා තිබෙනවා. ඥානතෝ හං භික්කවේ පස්සතෝ ආසානං කයං වදාමි. කිං ඥානතෝ කිං පස්සතෝ. අන්න එතෙන් එන්න වෙනවා ඔයගොල්ලෝ. මහණෙනි මම ඔබට නෙමෙයි කියන්නේ මා වික්ෂුන්ට නෙමෙයි. දන්නාටත් දන්නා කෙනාටත් දක්නා කෙනාටත්. ඒ දන්නා කෙනා භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවෙක් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඥානතෝ හං භික්කවේ පස්සතෝ. දන්න කෙනාටයි දකින්න කෙනාටයි. මොකද්ද? ආසවානං කයං වදාමි. දුක් වලට හේතු අයින් කිරීම දේශනා කරමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. දන්නේ නැති කෙනාට නොදන්න කෙනාකට නෙමෙයි. කිං ඥානතෝ කිං පස්සතෝ. මොනවා දන්න කෙනාටද? ආන්න දැන් සුදුසුකමට එන්න වෙනවා. නොනින් මෙනෙහි කිරීම දන්නා කෙනාට, නොනින් මෙනෙහි කිරීම දක්නා කෙනාටය. මේක යම්කිසි කඩයිමක්. මෙන්න මේ කඩයිම ගාවට එන්න වෙනවා. එහෙනම් මේ කඩෙමින් එහා පැත්තේ ඉන්න අය පෘථග්ජනයි. ඒගොල්ලෝ ඉතින් අපි මොන බන කීවත් පින් කරනවා අයින් එහා පැත්තට ඕක ඕනේ නැහැ, තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පින් කරගත්තට කමක් නැහැ, අපේ විරුද්ධ නැහැ. දෙවෙනි විකල්පේ තියෙන්න ඕනනේ. නමුත් සසර පුරුදු කරලා තිබේ නම් තේරෙනවා නම් ඔබට මේ ජීවිතේ මීට වඩා තනසීමක් ඕනේ නම් ඔබට මේ ආර්ය භාවයට පත් වීමට ඇඳුම මාරු කරන්න ඕන නැහැ. මෙන්න මේ ඥානතෝ පස්සතෝ කියන හැකියාවට එන්න වෙනවා. ඔබ මේ ඉල්ලීමට අනුව මේ සුදුසුකම් ටික මම මේ ගලපන්නේ. දැන් එතකොට එහෙමනම් අර චපලසිත වංචනික සිත එක එකට අහු වෙලා ඒ කාරණා ඉෂ්ට කරන්න හදන සිත දැන් ඍජු කරන්න වෙනවා. මොකටද? ඒතලින් විශාල සැනසීමක් හම්බ වෙන නිසා. අර ඍජු නොවුන සිත
ගහ ගන්න ගිහින් බැන ගන්න ගිහින් කපා ගන්න ගිහින් කොටා ගන්න ගිහින් හිරේ යන්න පොලිසිය යන්න ජීවිතේ නැති කර ගන්න ධන විනාශ සිදු වෙන්න ජීවිත විනාශ සිදු වෙන්න දේපල සිද්ධාන් සිදු වෙන්න රැකියාව අහිමි වෙන්න ඔය හොරමැර කම් කරලා අහුනහම රැකියාව පවා අහිමි වෙන්න ඒ මොකක් නිසාද ඒ ඔබ නිසාද රජය කියයි ඔබ කරපු වැඩක් වැරදක් නිසා දඬුවම් දුන්නයි කියලා අපි කියනවා නෑ ඔබේ සිත වංක වුණා ඔබේ ආත්මාර්ථය ඉස්මතු කරගත්තා ඒ නිසා සදාචාරයේ නීතිය නොසලකා වැරදි වැඩ කරන්න ගිය නිසා ඔබට ඒ වැරදි වැඩේට දීපු දඬුවම මේ තියෙන්නේ. මේ මෙලෝ වශයෙන් වැරදි වැඩේට ඔහොම දඬුවමක් දෙනවා කර්ම නියාම විසින් පරලෝ වශයෙන් මීට වඩා හොඳ දඬුවමක් දෙනවා. සාධාරණ. මොන විදිහකින් වන් ගැලවෙන්න බැරි. ඒ නිසා මෙලෝ දඬුවම නම් අවුරුදු 5කින් 10කින් 15කින් ගෙවුනහම නිදහස. අරක එහෙම නෙමෙයි. විපාක ගෙවලම නිදහස් වෙන්න වෙනවා. ඉතින් ඒ නිසා කර්ම විපාක ගෙවන්න කර්ම රැස් කරන මෙලොවින් පරලොවට යන එක සුන්දර දෙයක් විදිහට මම දකින්නේ නැහැ. මොගින් කර්ම රැස් කරන්නේ ආයේ මිනිස්සු හිතන් හිටියන්නේ නැහැ විපාක තමයි ගෙවන්න ඕන. මිනිසා විසින් පාප කර්මයේ රැස් කරගෙන අපාගත වෙලා විපාක ගෙවනවා. මිනිසා විසින් පුණ්‍ය කර්මයේ රැස් කරගෙන දෙවියන් අතර විපාක ගෙවනවා. මිනිසා විසින් පින්පව් දෙකම රැස් කරගෙන මිනිසුන් අතර තැප දුක් විපාක ගෙවනවා. මිනිසා විසින් ධාන කර්ම රැස් කරගෙන විපාක ගෙවනවා. මම නම් දකින්නේ එහෙමයි. විපාකේ පුම්බන ලද බැලුණයක් වගේ ඉවර වෙනවානේ විපාක දීලා කොවත් විපාක දීලා ඉවර වෙනවා එදාට පුම්බන ලද බැලුණේ අහතේ ඉන්නේ පොළොවට වැටෙනවා ඔය ලබාගත් කාම සුගතිය ඔය බ්‍රහ්ම සහ ඔය හේරම අතාරලා එන්න වෙනවා එහෙන් නිදහස් වෙන්න දැනක් නැහැ ඒ නිසා මේ නවසත්තාවසේ 31 තලය තුල බුදුරුගේ ඇසුර ලබා අනුගමනීය ප්‍රතිපදාවක් තුල මේ මගේ එලි කරගන්න පුළුවන් භූමිය වශයෙන් මම දකින්නේ මේ manuss ප්‍රතිලාභය ඒක මගේ තෝරා ගැනීමක් හෝ මගේ විවරණයක් නෙමෙයි. තථාගතයන් වහන්සේගේ නිර්දේශය. මනුස්ස පටිලාභෝච සද්දම්මස්සත දේශනා. මනුස්ස ප්‍රතිලාභයට අදාළ මාර්ගය හම්බ වෙන්න ඕන. ඔන්න අපි දැන් සෑහෙන කාරණා ටිකක් ගැන කතා කළා. දැන් එහෙමනම් දැන් මොකද මේ කොයි වෙලාවටද මේක කරන්න ඕන? ගෙදර වහලා වැඩ ටික ළමයින්ට බාර දීලා දවස් 7-14ක් පොය දවසට විතරක් පන්සල ගිහින් එදාටද මේ උජුං කරවත මේ දාවි. එහෙම රටාවක් තිබිලා තියෙනවා ඉන්දිය සමාජයේ. බ්‍රහ්මචාරි ගෘහස්ත ඒවට බ්‍රහ්මචාරි පුඩා ළමයි විදිහට අම්මා තාත්තා යටතේ හැදිලා ඊට පස්සේ විවාහ වෙලා දරුවන් හදලා ඊට පස්සේ ආච්චලා සීල බවට පත් වෙලා පවරලා ඒක ගෙදරින් යනවා. ගින් කැලේ වෙන තනි තනිව ජීවත් වෙනවා. සිවදරුම් ආශ්‍රම ධර්ම. ඒක බුදුසමය නෙමෙයි. බුදුසමය මේක දකින්නේ වැරදි පාරක්. මොකද මේකෙන් අර උපදිනිදානා කියන එක ජීවිත අග දක්වාම වැඩි වෙනවා. දැන් ඒව මිදෙන්න කාලයක් නැහැ මිදෙන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතය තුළම උපදිනිදානයත් කරගත්ත ටික අයින් කරගනිමින් කරගන්න නැතුව ඉන්න. 80ක් වෙනකන් ඉන්න නැතුව 60කින් හරි 40න් හරි 30න් හරි 20න් හරි 15න් හරි පටන් ගන්න. ඊට එහාට ආයෙත් පටන් ගන්න පුළුවන් කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම අවුරුදු 30ක් 32ක් තිස්සේ මගේ ළඟට එන මේ පුංචි දරුවන්ට ඕකේ ඉංගිය දෙන්න බැලුවා. පහස් පස් දොරට ලබන සැපතම සුන්දරයි විභාගයේම සුන්දරයි කියලා හිතනවා ඇරුණාම මේ සංසුන් සිතකට යන්න ඕන කාරණයක් පිළිබඳව තරම් තේරෙන්නේ නැහැ. ඒ නිසා දහම් පාසලේ අපි ළඟ හිටියට එතනින් ගියන් පස්සේ පන්සලද පන්සල ස්වාමීන් වහන්සේ ඔක්කොම අමතකයි. මොකද කාම ලෝකේ අරමුණු විඳින එක ඊට වඩා සැපින්දා. ඉතින් අපි අනුකම්පා කරනවා ඒ සැප විඳින්න 16 එක. හැබැයි දුකට තමයිපත් වෙන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. ඇවිදින් ඇහුවොත් කියලා දෙනවා. සමහර දරුවෝ කියන්නේ දහම් පාසලේ කියන කාලෙකිනේවා තේරුණේ නැහැ. දැන් නම් තේරෙනවා හුඟක් ගැඹුරු දේවල් කියන්නේ කියලා. එහෙම තේරෙන ළමයිනුත් ඉන්නවා. එහෙම අනුගමනය කරන අයත් ඇති ටිකක් හරි අපට හමුණු වුණාට. ඒ නිසා මේ දේ අසුන්දර විදිහට තමයි තරුණ මනසට ළමා මනසට පේන්නේ. අර ලෝකෙට හම්බ වෙලා තියෙන තරුව පිත්තල ලෝකේ සුන්දරයි කියලා පේනවා. නමුත් ඒක මිරිඟුවක් පටුපස යාමක් කියන එක ගිහින් අමාරු වැටුණු දවසට තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාව තුළ මම දකිනවා මේ ආරබත නික්කමත 60 පැනලා 80 පැනලා සුදුසු නෑ. එහෙම වයස ගිහින් තිබුණත් තේරුම් ගන්න එපා බණ අහන්න එපා කියලා අපි කියන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් මුලින් මේ පොතේම තියෙනවා සමසාගතාවක්.
අත්තානං චේපියං ජඤ්ඤා රක්ඛේනං සුරක්ඛිතං. තින්නම් අඤ්‍යතරං යාමං පටිජග්ගීය පණ්ඩිතෝ. තමන්ට තමන් ප්‍රිය නම් තමන් සුරක්ෂිත කරගන්න කැමති නම් තමන් රැක ගැනීම සඳහා ජීවිතේ යාම තුනකට බෙදලා තුන් යාමෙන් එකකදී මේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා. ඒ යාමයේ පිළිබඳ හොයාලා බැලීමේදී මං කීපතාවක් කියලා තියෙනවා ධර්මශාලාවේ අහිංසක උපාසකම් වල නිකම්ම ඉතින් හිතට එන නිසා ළමා කාලේ තරුණ කාලේ මහලු කාලේ කියලා මේ තුනට බෙදනවා. ඒ ත්‍රිපිටකය කියවන යනකොට බුදුන් වහන්සේ ඉගැන්වීම් වල පෙන්නනවා අවුරුදු 120 නැත්තම් වයසකට ගියායට උඹලා තුන් වයස ඉක්මවා ගියාය කියලා මහලු කාලේ අතෑරලා තියෙනවා. ඉතින් මම මේ අසුරු කිරීම තුළ ළමයි 10 ගාණක් මම දන්නවා ළමා වයසත් අතාරින්න ඕන කියලා. ඒ දෙක අතෑරපුවම මේ තරුණ කාලේ කොටස් තුනකට බෙදෙනවානේ. නව යවුනේ, භද්‍ර යවුනේ, අග්‍ර යවුනේ කියලා යමක් කරන්න පුළුවන් කාලේ. වඩාත්ම නව යවුනේ හොඳයි, දෙවෙනුව භද්‍ර යවුනේ හොඳයි, තුන්වෙනි අග්‍ර යවුනේ හොඳයි. දැන් මමත් මේ පාරට එන්නේ නව යවුනේදී. අද මෙහෙම අග්‍ර යවුනේ හිටියට නව යවුනේ තමයි හොයන්න පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා මේ ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන වෙනස් මාවතක්. අර ජීවත් වීමට තියෙන අයිතිය, රැකියාවක් කිරීමට තියෙන අයිතිය, මුදල් හම්බ කිරීමට තියෙන අයිතිය මේවා පාවා දෙන්නේ හෝ වළක්වන්නේ නැහැ. ස්වභාවයෙන්ම අපට පරිණාමයේ විසින් අවස්ථා දෙකක් ලබා දී මාතෘත්වයේ පීතෘත්වයේ ඕනනම් ලබා ගන්න කියලා තියෙනවා. ඒ වගකීම් දරන්න කියලාත් තියෙනවා. ඒ වගේ මිනිසත්කම මුල් කොට ගත්තා වූ සාර ධර්ම සමාජයේ ජීවත් වෙනකොට ඒවෙන් පිරිහීම නෙමෙයි සිදු වෙන්නේ. ඒවා මිනිස්කම දියුණු වෙන දේවල්. ඒවට වැට බැඳපු බුද්ධාගමකුත් නැහැ. නමුත් ඒවා සේරම පුද්ගලයෝ වශයෙන් කරන බාහිර සම්බන්ධතා ක්‍රියාකලාප. මේක තමන් වශයෙන් කරන්න ඕන කාරණයක්. එහෙනම් මේකට අවස්ථාව ඔය මේ අවුරුදු ගානක් බලන් ඉන්න ඕන හෝ වෙනම වෙන් කරපු දවසක් නෙමෙයි තියෙන්නේ. හැමදාම වර්තමානය. වර්තමාන කියන්නේ දැන් කියන එක මෙතන සිංහල භාෂාවේ අතීත වර්තමාන අනාගත අර්ථය නෙමෙයි ගන්නෙ. නිින්ද ගියාපුවම අද නිදාගන්නේ. අවදි වෙනකොට හෙට නෙමෙයිනේ ආයෙත් අදනේ. අද හැන්දෑවටත් නිදා ගන්නවා. හෙට අවදි වෙනවා කියලා හිතුවට අවදි වෙනකොට ආයෙත් හෙට නෙමෙයි අද. අනවගේ මේ වර්තමාන මොහොත සසරට බැඳෙන්න, සසරෙන් මිදෙන්න අවශ්‍ය දෙන්නෙකුට දුක්සහගත අවස්ථාව සහ ස්වර්ණමය අවස්ථාව. පෘථග්ජනයාට දුකටපත් වෙන අවස්ථාව. ඥානවන්තයාට ස්වර්ණමය අවස්ථාව. අන මේ කෙලෙසුන් හිතෙන් බැහැර වෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබට අවබෝධ වෙන එක තමයි ස්වක්ඛේ ඥානය කියන්නේ. ඉතින් මේකට ලස්සන වචන තියෙනවානේ. උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම කියලා එකක් තියෙනවා. ආසවක්ඛේ ඥානය කියලා එකක් තිබෙනවා. ඒ වගේ අපට පීඩාවට පත් කරන කරුණු චිත්ත අභ්‍යන්තරයේ තිබෙන පුංචි හේතුවක් නිසා හට ගැනීම තුළින් අපි මේ වෙහෙසට පීඩාවට පත්වන බව තේරුම් ගන්න ඕනකමක් තිබෙනවා. ඒ තේරුම් ගැනීමේදී දැන් ඔබ මෙතන කතා කළේ අපට කියන වචනේ ඉන්නේ පුද්ගලයෙක් වශයෙන්. පුද්ගලයෙක් වශයෙන් කයට සහ ඒ නමට අදාළ පුද්ගලයාට අප නැත්තම් මම කියලා කතා කරනවා. නමුත් තථාගතයන් වහන්සේ මීට වඩා ගැඹුරින් ගියේ මමත්වයක් කියලා එකක් පෙන්නනවා. ඒක ඔය කය සම්බන්ධයෙන් තියෙන එක පුද්ගලයා සම්බන්ධ අර්ථයක් නෙමෙයි. මේ පසුගිය ධර්ම දේශනාවල මනවින් පැහැදිලි කළා ඒක කයනම් අවුරුදු 60ක් 70ක් 80ක් තියෙන නිසා කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමන්නේ. වඳුරෙක් අත්ෙන් අත්තට මාරු වෙනවා වගේ සිත මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් මේ සිතේ කොහොමද මම කියලා කෙනෙක්. නමුත් පෘථග්ජන පුද්ගලයා සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් පෘථග්ජනයාට මිදෙන්න බෑ කියලා තියෙනවා කියලා. අනේ නම් පෘථග්ජන භාවයෙන් මිදෙන්න වෙනවා සිතට එන දේ මමත්වෙන් ගත්ත මුලාවෙන් මිදෙන්න. සිතට 10කට එන්න ඉඩ නැහැ. එකයි එන්න පුළුවන්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ සිතින් එන්න පුළුවන් එකක්. ඒකට අපි කියනවා අරමුණ කියලා. ඒක ඉතින් තව ඕන නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලාත් බෙදනවා අරමුණ වශයෙන්. මනෝද්වාරයෙන් එන අරමුණ කියලාත් කියනවා. මේ විදිහට අපි මේ බාහිර දේවල් උදව් කරන සිතට එන අරමුණත් එක්කලා ඇලිලා මුලා වෙලා ගැටිලා මුලා වෙලා මේවයෙන්
සසරට ඇලෙනවා සංයෝජනය වෙනවා. ඒවා සිද්ධි වශයෙන් තමන්ට සිදුවෙන හරි වැරදි හොඳ නරක වශයෙන් නරක වශයෙන් ගැනීමෙන් ගැටෙන්න හොඳ වශයෙන් ගැනීමෙන් ඇලෙන්න පුරුදු වෙලා තියෙනවා. එනිසා අපට කෙලෙසුන්ගෙන් මුදයා ගැනීම වෙනකොට යලි යලිත් මේවා ඕනේ කියලා. නැවත නැවතත් අද වින්දට මදි හිටත් ඕනේ කියලා ඉල්ලන විදිහට නැවත ගැනීමේ ඕනෑකමින් වර්තමාන මොහොත අනාගතයට තබන වරදක් සිද්ධ කරනවා. වර්තමාන මොහොතේ විඳින අතර හෙට නැත පසුවට ගන්නට හේතු ඉතුරු කිරීමකොත් සිද්ධ වෙනවා. අනේ අපට නොදැනෙන්න හිත ඇතුලේ අනාගතයට ගන්න හේතු ඉතුරු කිරීමට කියනවා මුලාව නැත්තම් ප්‍රමාදය කියලා. මෙන්න මේ කෙලෙසුන් නැසෙනවා කියන අර්ථයේදී මේ අනාගතයට නොතබා අවසන් කරන්න අවශ්‍ය කර්තව්‍ය කරන හැටි තේරෙන්න ඕන. මේ පැහැදිලි කරන්නේ ගාථාපදයක් ගත්තට මේ සූත්‍ර දේශනා සියල්ලෙන් පෙන්වලා තියෙන තථාගතයන් වහන්සේ වදාළ දේ පාලි ගන්න නැතුව මේ අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් මේ පෙන්වන්නේ තේරුම් ගත්ත දේ. හැමෝටම ඒ සුන්දර අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන්කමක් තිබෙනවා. තථාගතයන් වහන්සේ වදාළ පරිදි මේ අවස්ථාව යොදා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට එහෙනම් ඒකෙන් කියවෙන්නේ චිත්ත අභ්‍යන්තරගත වී දුක් උපදීමට හේතු අභ්‍යන්තරගත නොකර අවසන් කරන්නේ කෙසේද? තවත් අතනකින් ගන්නවා ගැටීමේදී ඔබ තුළ රාගයක්, දේශයක්, වෛරයක්, මෝහයක් ඉපදුනා නම් ඒක තමයි දුක. හේතුව අර අනුසය තිවිච්ච නිසා. පංච උපාදානස්කන්ධය හට ගැනීම දුකයි, ඒකට හේතුව තණ්හාවයි. උපාදානෙන් මිදලා පංචස්කන්ධය බවට පත් වෙන්න ඕනේ. ඒකට තණ්හාව නැති කරන්න ඕනේ. ආරි සත්‍ය අර්ථයෙන්ම. ඒ වර්තමාන මොහොතේ සිතට ඇතුළට තැබීම තමයි මේ තණ්හා උපාදාන භව කියන වචනෙන් පෙන්වන්නේ සසරට උපදින්න තියනවා කියන එක. අන්න එහෙම ඒ මොහොත එසේ නොකරන්ට අදාළ සතිමත් බව එතෙන්ට යොදා ගන්න දියුණු කරන්න වෙනවා. අනේ එතකොට අපට තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ කරුණක යෙදෙන්න වෙනවා. අපි කළ කරුණ වෙනුවට වදාළ කරුණක යෙදීම. අපි කළේ මොකද? ක්‍රෝධයට ක්‍රෝධ කළා, වෛරයට වෛර කළා, එකට එක කළා, රිදෙව්වත් රිදෙව්වා. ඒ ක්‍රියාවලිය කිරීමම තමයි මමත්වයේ ක්‍රියාව කියන්නේ. කය මම නෙමෙයි. ඒකට තමයි මම කියන්නේ. අන්න මමත්වයේ ක්‍රියාවලියෙන් ඔබ අන් අයට රිදවා පරාජයකට දය ගැනීමේ නින්දිත හැකි ඕනෑකම. නිහීන ඕනෑකමට ගොදුරු වෙලා. මහා ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් තථාගතයන් වහන්සේ වදාළ මේ ගාථා රත්න ටිකේම තියෙන ආශ්‍රයෙන් මතක් කරගත්තොත් මාක්කෝ දේන දිනේ කෝදන්. ක්‍රෝධය දිනන්න ක්‍රෝධ නොකිරීමෙන් තමයි පුළුවන්. නහි වේරේන වේරාණී. අවේරේනච සම්බන්ධ. වෛර කරන්න ගියොත් කවදාවත් ඉවර වෙන්නේ නැහැ. නොකිරීමෙන් සංසිඳෙනවා. අන්න මේ මොහොත කරන එක සංසාරේ කරපු දෙයක්. දැන් නොකරන එකටපත් වෙන්න ඕනේ. වෛර නොකරින් මං එකයි කිව්වේ අර ඔබට මේ සමාජයට රිදවන්න, පලිගන්න, කපන්න, කොටන්න කිසි දෝනකමක් නැතුව යන්න වෙනවා. එතකොට ඒ තියෙන අදහස් ආපුවාම ක්‍රියාවට නොගා මරා දාන්න පුළුවන්කම තියෙන්න වෙනවා. ඔබ මරා දාන්න නෙමෙයි, ඔබේ ළඟ තියෙන මේ පවිටු අදහස් යලි ප්‍රයෝජනට ගන්න තරම් ශක්තියක් නැති වෙන ආකාරයට මරා දාන්න. මෙන්න මෙහෙම සම්පූර්ණ කතාවම ඔබ වටා ගොනු වෙන්නේ. කොතරම් සූත්‍ර දේශනා තිබුණත්, කොතරම් කතා තිබුණත් අන්තිමට ගොනු වෙන්නේ ඔබ වටා, ඔබේ ඇස කන නාසය දිවකය වටා, ඒවයින් පහළ වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය වටා, ස්කන්ධ පංචකයේ උපාදානය වීමේ දුක බැහැර වීම වටා. එතකොට තව වචනයක් දෙකක් ගන්නවා. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. ජාති මරණ ගැනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දැක ඔබට උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම්
ජාති මරණ ගැන. අන්න බුදු සමයේ මේ ඔබ කියන කතාව උපාදානය වීම වළක්වා උපාදානයෙන් මිදෙන මගට වර්තමාන මොහොත යොදා ගැනීම. අවස්ථා 10000ක් දීලා තියෙනවා නම් 9999ක්ම සංසාරේ පුරුදු කරලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. පැවැත්මමයි. එකට එක කිරීමමයි. ප්‍රතික්‍රියා දැක්වීමමයි. ඒ නිසා ඒ පැත්ත බරයි. ඒ නිසා මේ පැත්තට යොමු වෙන්න තියෙන හැකියාව තාම එකයි. එක දෙක කරන්න වෙනවා. අන්න ඒ විදිහට මේ පැත්ත දැන් බලවත් කරන්න වෙනවා. අර පැත්ත බලවත් කරන එකට නමක් කියනවා කාමාංග බලවත් කරනවායි කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ඒවා තමයි මේ පැත්තට ගියාම බලවත් වෙන්නේ. කාමාංග බලවත් වෙන දුක වැඩි වෙනවා නිවීමෙන් ඈතට යනවා. ඒවැය තියෙන බල ශක්තිය හීන කිරීම සඳහා තවත් සතුරු ඒ සතුරන් විනාශ කිරීම සඳහා අර සාමාන්‍යයෙන් දෙපිරිසක් අතර ඇති වුණාම අර්බුදයක් ඒ දෙපිරිසටම අහිතක් කරන්නේ නැති මැදට යොදන සාමසාධක හමුදා ඉන්නේ මිත්‍ර හමුදා. ඔවුන් මිනිමරන්න ඇවිදින් නෙවෙයි ඉන්නේ ඒක වළක්වන්නනේ. ආන් ඒ වගේ මේ ක්ලේශ ධර්මයන් පාලනය කරන්න හමුදාවක් හදන්න වෙනවා බොජ්ජංග කියලා. ඒ බොජ්ජංග හමුදාව බලවත් වෙනකොට තමයි කාමාංග නැමැති හතුරන්ට මේ රංගමඩලේ රංගපාන්න නැත්තම් අවුල් කරන්න ඉඩ දෙන්නේ නැත්තේ. ඉතින් මේක මේ අර නාට්‍ය කොටස් 25ක් 30ක් තිබුණත් වේදිකාවට ගේන්නේ එකයි. රංගපාන්න පුළුවන් ඒක විතරයිනේ අනිත් තිබුණාට ගන්න බෑනේ. කොතරම් කොටස් තිබුණත් එකයි ගන්න පුළුවන්. සන්දර්ශනික ගීත 100ක් තියෙනවා කියලා කියන්නේ එකයි ගන්න පුළුවන් බලන්න පුළුවන් එකනේ. අනිත්වා පෙළ ගහලා තිබුණාට. අන්න වගේ මේ අවස්ථාව එකයි වර්තමානයේ. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙනවා. අන්න ඔබ මේවත් එක්කලා සම්බන්ධ වෙනකොට ඔබ තුළ සිත ඇතුළේ ඉඳගත්තා වූ අදහස ඔබට දුක් ගෙනත් දෙන්න එනවා. කොහොමද එන්නේ? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියන තුන යටතේදී අන්න මායාවේ මූණවරවල් තුන. ඔබ තුළ සැඟවී ඉන්න මායාවේ මූණවරවල් තුන. hina වෙන කරුණාව දක්වන ආදරය දක්වන මේ සුන්දර අහිංසක මිනිසා මේ හැඟීම් ආපුවම මෙතරම් කූර වෙන්නේ කොහොමද? පේනවද ක්ලේශයන්ගේ බලවත්කම? එයාට ඉඩ දීලා ඔබේ බෝසත්කම මරා දානවද? බෝසත්කම රැක ගන්න එයා මරා දානවද? පේනවද කෙලස් නැසනවා කියන එකේ තේරුම එතකොට? මෙන්න මෙතනදී මම දකින කරුණක් තියෙනවා. මේ චිත්තාභ්‍යන්තරේට මේවා ගියේ එක්වර දෙවර දහසවර භාවිතා කිරීමෙන් බලවත් උනේ. ඒ බලවත් වූ ස්වභාවයම දැන් එනවා. එක්වර නෙමෙයි ඔක නැවත නැවත ඔබේ භාෂාවෙන් කියනවා නම් පාරම් බාන්න ගිහින් බලවත් උනේ. දැන් අයින් කරන්න නම් පාරම් බාන්න නැතුව ඉන්න වෙනවා. බලවත් කරන්න අකමැති වෙන්න වෙනවා. බලවත් වෙන්නේ මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඉස්සරහට ලැබුවොත් නැවත නැවත හිතුවොත් ඒ ඔස්සේ. ඇඳේ ඉන්න ගමන් නිදාන ඉන්න ගමන් මම ඕක ලේසියෙන් අරින්නේ නැහැ කියලා රැය වෙනකන් කල්පනා කරගෙන හිටියොත් එහෙම ඒ මොහොතක් පාසාම සැලසුම ක්‍රියාත්මක කරන පැත්තට බලවත් වෙනවා. ඒ පාර ඔබට ඕනකමක් තියෙන්න බෑ. එහෙනම් මේ එන දේවල් කොහොමද මෙතන පාලනය කරන්නේ? අනුසය හේතු තබා තිබීම, පරිඋත් ทาน හිතට හට ගැනීම, කායට වචනට දීම වීතික්කම. ඒකට නොදෙන්න ඕන. අන්න අතරක් ඇයි මේ අතරක් තියෙන්නේ ඇයි මේ දෙකේ? මේ චිත්ත වීති නැත්තම් ස්කන්ධ පංචකයන් කියනවා මොහොතකින් නැසෙන බැවින් ඊළඟ එකට ගන්න නැතුව ඉවර කරන්න පුළුවන්. ඊළඟ එකට තමයි අර කය වචනට දෙන්නේ. මට මතකයි ඔය ළමා කාලේ තරුණ කාලේ චිත්‍රපටි සංදර්ශන නරඹද්දී වගන කියවද්දී ඔය දලසයා පටේ කියන එකේ රූපරාම 26ක් විතර ගියාම තමයි අත ඉස්සෙනවා කියලා කියන්නේ. අපට රූපරාම යනවා පේන්නේ අතක් ඉස්සෙනවා පේන්නේ. නමුත් අත ඉස්සීමේ ක්‍රියාවල රූපරාම විස්ටිකිටි තත්පරයට විනාඩියට කොත ප්‍රමාණයක් යන්න ඕන කියලා. ගමන් කරන වේගවත් රූපරාම ගොඩක තියෙන අතක් පේනවා. වගේ වේගයෙන් නැසෙන ස්කන්ධ පංචක සමූහයක ඔබ ඉන්නවා පේනවා. අර වේගයෙන් නැසීම හැම මොහොතෙම සිදු වෙනවානේ. ඒ නැසීම ආශිර්වාදයක් කරගන්න පුළුවන් ඉවර කරන්න.
නැසීම ආශිර්වාදයක් කරගන්න ඉවර කරගන්න නැතුව ඔබ නැසීම අමතක කරලා සම්බන්ධ කරගන්නවා. අන්න එහෙමයි ඔබ කරමින් ඉන්නේ. ඒ නිසා මේ උපන් ස්වභාවය වහා සංසිඳවන්න කියලා තියෙනවා. ඒ සංසිඳවන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්ද? ගහ ගන්න ගියොත්ද, බැන ගන්න ගියොත්, කපා ගන්න ගියොත්ද, ප්‍රතික්‍රියා දක්වන්න ගියොත්ද? චිත්ත වීතියට නොදෙන්න ගියොත්ද? ඇති වෙන නැති වෙන ස්වභාවයේ ප්‍රයෝජනට අරගෙන වඩන්න නැත්නම් යන්න වෙනවා. අන්න මේ උජුං කරෝත මේ දාවී සිත ඍජු කරනවා කියන එකේ තේරුම අන්න ඒ විදිහට ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් පිරී පරිහානියටපත් වුණා වූ සිත ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් හිස් කරන පාරට වැටෙනවා. ඔබත් ඉතුරුයි සිතත් ඉතුරුයි නැති වෙන්නේ ලෝභ දේශ මොහ. ඔබ මෙහෙව්වේ ඔබ රූකඩයක් බවට පත් කරලා මෙහෙව්වේ ලෝභ දේශ මොහ විසින්. ලෝභ දේශ මොහ ඔබ පාලනය කරලා තියෙනවා. දැන් ඔබ ලෝභ දේශ මොහ පාලනය කරන්න. අර ඔක්කොම අර පන්දනං ජපලං දුක්ඛං දුර්නිවාරණං පෘථග්ජන පුද්ගලයාගේ සිත බැලනකට වළංගු වෙන්නේ. මෙතනම පල්ලෙහායින් ඕන්නම් මම කියපු ගාතාවක් ඇති. දුන්නෙක් ගහස්ස ලහුනෝ යත්තකාම නිපාතිනෝ චිත්තස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං. හරි ලස්සන ගාතාවක්. සිත දමනය කිරීම සැපගෙන දෙයි. මේ චිත්ත වර්ගයේ මේ ටික ඔක්කොම තියෙන්නේ. එහෙනම් දමනය කරන්න අඟුලිමාල දමනය, ආලෝක දමනය වගේ බුදුරජාණන් වහන්සේ දමනයට මොකක් හරි මන්ත්‍රයක් දීලා තියෙනවද? මන්ත්‍රයක් නන් නෙවෙයි. නමුත් මාර්ගයක් දීලා තියෙනවා. මේ එන මොහොතට ආපු හැඟීම බලවත් වීමට මමත්වයේ කියනවා. කය නෙමෙයි බලවත් වීමට. එතකොට මමත්වයේ කොහෙද තියෙන්නේ? රාගයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛසයේ බලවත්කම තමයි මම කියන්නේ. මම නම් මගේ, මගේ නම් මගේ ආත්ම. එතකොට මමත්වයේ ක්‍රියාව භාවනාව නෙවෙයි. එක පමාද විහාරය. අන්න මේක දකින්න කෙනා තමයි ඥානතෝහම් පස්සතෝ. එතම් මමත්වයේ ක්‍රියාවට ඉඩ නොදී ආයුබෝවන් කීම අවසන් කිරීම නේද කරන්න ඕන. නොය එහෙම දේවල් තේරුම් අරගෙන සමාජ ජීවිත ගත කරන අය අපට දැන් කියනවා ඉස්සර නම් ඉතින් මේ වගේ වෙලාවට මරාණ මැරෙන්න හිතුණා. දැන් නම් ඉතින් තවත් තියෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එනකොට තේරෙනවා hina යනවා. දැන් නම් අපි බොහොම සංසොන් කියලා. ඒ මේ වැඩේ පුරුදු කරපු අය. ඉතින් මේ ඔන්න ඔය විදිහට ආපහු යන ගමන පටන් ගන්න වෙනවා. මේකට පාවිච්චි කරපු නැති වචන දෙකක් තුනක් තියෙනවා දැන්. මොකද හැමදාම කියන නිසා. පාලියෙන් සහ ඊට අදාළ සිංහල වචන වලින් මේ ක්‍රියාවලිය මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ ක්‍රියාවලිය පංචස්කන්ධ ක්‍රියාවලියක් වශයෙන් දකින්නේ. එතකොට වචනෙන් කිව්වේ නැති වුණාට අර ධර්මයේ තේරුම් ගන්න පුද්ගලයා එක පෘථග්ජන ක්‍රියාවලියක් විදිහට මමත්වෙන් අරගෙන කටයුතු කරන්නේ. එතකොට ඔහුගේ දර්ශනය දැනගත්තේ නැති වුණාට සංස්කාරයන්ගේ නිස්සුකාත්මය. සංස්කාරයන්ගේ නිස්සුකාත්මයේදී දුක වැඩි වෙන්නේ නැත්නම් උපදි හේතු බලවත් වෙයි. ඒ අල්ලා ගැනීම අනිදුක්ඛනාත්මය අතහැරීම. එතකොට මොහොතක් පාසාම අපට තමන්ගේ හිත ඇතුළත තිබුණ හැඟීම එන්න ඕන බලෙන් ගන්න ඕනේ නැහැ. තියෙනවා නම් ඒවි ආවහම මේ මොහොත ක්‍රියාවට දෙන රංගමඩලක් බවට පත් කරන්නේ නැතුව මෙතෙන්ට සම්බන්ධ කරන්නේ නැතුව බලවත් නොකර අවසන් කරන්න ඕන. එතකොට එනවා යනවා. තරහ එනවා යනවා කියන්නේ. තරහ යනවා නෙමෙයි එනවා. ආවහම අල්ලගත්තේ නැත්නම් යනවා. එහෙනම් මේ මොහොත පෙර පරිදි අවුලක් හදාගන්න තැනට කය වචන මෙහෙවන්නේ නැතුව ඒ සියල්ල පාලනය කරගෙන සංසුන් බවට පත් වෙන්නට. සංසිඳ වීම තුළ මේ ගිනි ගැනීම වෙනුවට තවත් ඊට වඩා හොඳ සංසිඳුණු තැනක්, සුන්දර තැනක් ඔබේ හිතේ තුළ තියෙන බව, ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් ඔබට හිමි බව සහ දකින්න පුළුවන් බව. එතෙන් යන්න ඕන නම් මෙයා අතාරින්න ඕන බව. මෙතන මේ ගහගන්න බැනගන්න යන එක පාපේ හෝ පිනේ හෝ කර්මයේ සරණ බව.
මේක අතහැරපුවාම ධර්මයේ සරණ ලැබෙන බව. මේ කර්මයේ සරණ ක්‍රියාවට නගන්න යන්නේ නැතුව අතහැරපුවාම සසර දුකින් මිදීමට අදාළ ධර්මයේ හම්බ වෙන බව, ධර්මයේ සරණින් ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් බව පේන්න පටන් ගනීවි. එනිසා මේ තථාගත දේශනාව තුළ මම දකිනවා පොදුම දෙයක්. මන්දයත් සමාජයේ දැනුවත් කිරීම, සංනිවේදනය. මේ පහසුකම් තිබුණ නැති යුගයක උන්වහන්සේ කොතරම් කතා කරන්නේ නැද්ද? උන්වහන්සේ පිරිසක් හදාගෙන මේ අවුලට පත් වෙන හැටි කියලා දෙන්න ගමින් ගාව වඩින්නේ නැද්ද? සංනිවේදනය. ඔය සමහරව හිතන පරිදි ජාතක කතා, චරිත කතා කිය ගස් ඇරට වෙලා ඉඳගෙන ළමයි රැවට්ටුවා කියලා හිතන්න එපා. මේ දෙයමයි පැහැදිලි කළේ සංනිවේදනය. ඔබ ප්‍රමාද විහාරියෙක්, ඔබ දුකටපත් වෙනවා කියලා දෙනවා අනුකම්පාවෙන්. මේකෙන් ඔබ මුදවා ගන්න පුළුවනි, ඔබ අප්‍රමාද විහාරයක් වෙන විහාරික වෙන්න කෙනෙක් කියලා දෙනවා. එනිසා අර කරුණු තේරුම් ගැනීමට බණ කියනවා, අතහැරීමට භාවනා කියනවා. එනිසා බුදු සමයේ භාවනා බණ නොවේ, බණ භාවනා කියලා මම කියනවා. අපි මේ පැයක් තුළ පැහැදිලි කරන කතාව ඔබට පැය 2ක් තුළ, 10ක් තුළ, 15ක් තුළ ඔබ හඳුනා ගන්නා වූ, ඔබ පිළිබඳව පේන්නා වූ කැඩපතක් බවට පත් වෙන්න වෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ අනුසෝතගාමියාට උරුම නැති බව, ඔහු භවගාමී සතර ඇවිදින මාර්ගයේ ඉන්න බව, ඔබට භවගාමී මාර්ගයේ ඉඳන් මේක සේ කරන්න බැරි බව නිරෝධගාමීත්වයට පත් වෙන්න ඕන බව. මේ මොහොත මේ මොහොතේදී අනාගත සතරක් හදන්න නැතුව ඉවර කරන්න පුළුවන් තැනට නුවණ තේරෙන්න ඕන බව. මං හොඳ වැඩක් කරන්නාංකෝ කියන්නේ අනාගත සතරක් හදන එකේ සිංහල තේරුම. පාලි තේරුම තමයි අරමුණ තුළ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. අරමුණ තුළ ඒ සතර හැදුවා. ඒ කෙලෙස් එකතු කළා. මේ වැඩේ නොකරන එක භාවනාව. කෙලෙස් නසන්න නම්. දැන් කෙලෙස් එකතු වුණාම නැසෙන්නේ නැහැ, නසන්න ඕන. ඉතින් කීවරක් කරන්න වෙයිද? ආරම්භක ස්ථානයේ සිට සියලු කෙලෙසුන් නැසෙනතුරු පොතේ නම් ආත්ම 7ක් කියලා තියෙනවා, දවස් 7ක් කියලා තියෙනවා. කොහොමද තම තමන්ට තියෙන ක්ලේශයන් ප්‍රමාණයට අනුව සතිමත් වෙන තරමට යම් කාලයක් තුල මේ ආපහු යන්න වෙයි. එතකොට අර මම දකින කාරණයක් තියෙනවා, කිසිම ඉඩක් නැති අහස වගේ, වලාකුළු වලින් පිරිච්ච අහස වගේ තමයි ඔබේ හිත. නිල් අහස තියෙනවා, පේන්නෙම නැහැ කොතනින්වත්. ඇයි? වලාකුළු ඝනයි. මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන බලාකුල් මහ විශාල ඝනයි. නමුත් ඔබට මේ අතහරින්න පටන් ගත්තාම මොකද වෙන්නේ? තුනී වෙන්න ගන්නවා බලාකුල්. බලාකුල් වලට අහස කියලා හිතාගෙන හිටු මිනිස්සයාට කොතනින් හරි අහස පේනවා, නිල් අහස පෙවුනහම අයෝ නිල් අහස හැමදාම තියෙනවා, මොකටද මේ බලාකුල් වලට රැවටිලා ඉන්නේ කියලා හිතෙනවා නේද? එහෙනම් ඔහුට තවදුරටත් බලාකුල් තුනී කරන්න උත්සාහ කරනවා. මොකටද? නිල් අහස ලබා ගන්න. අන්න ඒ වගේ නීවරණ චෛතසිකයන් මත තීරණ ගන්න එක වෙනකොට නීවරණ ප්‍රහාණය තුළ උපදින්නෙත් නැති, මැරෙන්නෙත් නැති, වර්ණයකුත් නැති, ගන්ධයකුත් නැති, ආරම්භයකුත් නැති, අවසානයකුත් නැති මේ වචන වල පාවිච්චි කරන්න බැරි බුදුරජාණන් වහන්සේට හමු වූ, පෙර බුදුවරුන්ට හමු වූ, ඉස්සර බුදුවරුන්ට හමු වෙන රහතුන්ට හමු වූ මේ බුදු සමයෙන් පෙන්වන පරමාර්ථ බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය පරමාර්ථ බුදුන්, එහෙම නැත්නම් නිවීම ඔබට නුවණින් හමු වෙනවා ආරම්භයක. එහෙනම් පොඩ්ඩක් දැක්කනම් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම දැක ගන්නට මේ වලාකුළු ටික ඔක්කොම තල්ලු කරන්න ඕන, මට නිල්හස හොඳයි කියලා හිතෙනවා වගේ. මේ ලෝභ දේශ මොහයන් නැවති අඳුරු වලාකුළු මත විඳවන්න නැතුව මේවා තේරම අල්ලා නොගැනීමෙන්, අනිදුක්ඛ අනාත්ම වශයෙන් ගැනීමෙන්, පටිසෝතගාමී වීමෙන්, මමත්වෙන් නොගැනීමෙන්, ඉතිරි නොකර අතහැරීමෙන්, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, තණ්හා උපාදානව නොකර විද්‍යා විමුක්තියට පත්වීමෙන් මේ ඔබේ දුර්වලකම් ටික ඔබට අයින් කරන්න පුළුවන් වෙනවා. මෙන්න අනුගමනීය ප්‍රතිපදාව. කවුරුත් දන්නේ නැහැ. තේරුම් ගත්ත බවකත් කවුරුත් දන්නේ නැහැ. අන් අය සමග කර්තා කටයුතු කරමින්
ඇතුළතින් මේක හදන්න අවස්ථාව පුළුවනි. මුලා පාරු වෙන්න පුළුවනි. මොකද අපිටත් අපි දන්නවා මුලින්ම තරුණයෙක් වශයෙන් ගත් කල එකතු කරගත්ත තිබිච්ච ආශ්‍රය කරපු දේවල් වල සිත තිබිච්ච සිතට ආවා වූ පීඩනයේ බලපෑම. නමුත් අද ඒවා ඔහෙ නෑ එන්න. තව තියෙන දෙයක් නැත්තම් එනකල් තමයි බලන් ඉන්නෙත්. ඒක තමයි අර අතීතං නානුසෝචන්ති කියන පදෙන් පෙන්වන්නේ ඔන්න හිස් වෙනකොට අතීතයක් නෑ එන්න. මතකද ඒ අන්නේ ටික හිස් වෙන්න වෙනවා. උපන්න කුසල් දුරු වුණාම ඒ පැත්තෙන් තර්ජනයක් නැහැ. ඉතින් සංසුන් සුවයක් ලැබුණාම අනාගතේ පිළිම බලාපොරොත්තුවකුත් නැහැ. තවනවද බලාපොරොත්තු හොයපු දෙනේ හම්බ වෙලා තියෙන්නේ. ඒ මිනිසුන් සඳහා නිර්දේශ කළා වූ මේ මාර්ගය ගිහාම ධර්මය හම්බ වෙනවා. ධර්ම මාර්ගය නෙමෙයි ධර්මයට යන මාර්ගය. සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්මයෙන් බැලීම හෝ අප්‍රමාදය හෝ අමඤ්ඤමානය හෝ මේ අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න ස්කන්ධ පංචකය නිරවශේෂව නිරෝධ කිරීම තමයි ධර්මයට යන මාර්ගය. මේක තේරෙන්න ඕන ඔබට. දැන් තේරෙනවා නම් ඊට පස්සේ අනුගමනය ආරම්භ වෙනවා. අන්න අනුගමනී ප්‍රතිපදාවේ ඉන්න කෙනාට අර ඥානතෝ හම්බෙක්කේ පස්සතෝ ආසවණං කාමි වදං කයං වදාමි වළංගු වෙනවා. ඔහුට පටිසෝතගාමියා කියලා කියනවා. ඔහු ආර්ය ශ්‍රාවකයා කියලා කියනවා. ඔහු අප්‍රමාද මේ හේතු ඉතුරු කරන එක ප්‍රමාදයයි හේතු ඉතුරු නොකිරීම අප්‍රමාද විහරණයයි. ඉතින් ඔබ අප්‍රමාද විහරණය තෝරාගන්න. ඊට පස්සේ ඔබ ලබන සංසොන් බව ඒ අවස්ථාවන්හිදී ඔබට උත්සන්න හැඟීම් වල තුනී වෙන බව ඒවා ක්‍රියාත්මක කරන්න තරම් බලයක් නැහැ ඒවා හිතට ඇවිදින් යන බව ඊට පස්සේ හිතට එන්නත් නැති බව තේරෙන තැන දක්වා දියුණු වෙයි. එතකොට ඔබගේ වහලා තිබිච්ච මනුස්සකම ඉස්මතු වෙයි. දැන් ඔබට ඊට පස්සේ හැබැයි මිනිස්සෙක් ජීවත් වෙයි. වර්තමාන සමාජයේ ওই මනුස්සකම වහගත්ත මනුස්ස තිරසන්නුනේ ඉන්නේ. ඒ අර කය නෙමෙයි අර හැඟීම් වල තේරෙනවානේ. මනුස්ස ප්‍රේතයෝ මනුස්ස තිරසන් කියලා කතා කරන්නේ. ඒ කය හැමෝටම මනුස්ස කය අර හැඟීම් තමයි ඒ වගේ මිනිසා තිරසන් වේවිදෝ කියලා කියන්නේ. ඒ නිසා මේ සාතුල සංගුණා වූ තිරසන් ගත ටික අනිත්‍ය නැමැති ධර්මයේ සරණින් මරා දාමපුවම මිනිසත්කම ඉතුරු වෙනවා. ක්‍රමික ප්‍රතිපදාවක් තුළ. ඒ නිසා ජීවිතය තුළ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්. එතකොට අර අනුසය කියන පැත්ත හිස් වෙනවා. එතකොට පරිඋත්ථාන නැහැ. දැන් අතීතං නානුසෝචන්ති. අතීතය ගැන හිතන්න අතීතෙන් එන්න දෙයක් නැහැ. එතකොට ඉතින් තේනවන්නෝ පසීදති ඔබටත් හම්බ වෙයි. එබැවින් පෙනීම දර්ශනය කටහඬ හැතරීම් සියල්ල ආකර්ශනීයයි යහපත් නික්ලේශී කියන එකේ තේරුම ඒකනේ. අදාළ ක්‍රියා මාර්ගයන් ධර්ම ශ්‍රවණයකට තේරුම් අරගෙන සොකිය යුතුකම් පැහැර හරින්නේ නැතිව ශක්තිපමණින් යුතුකම් ඉටු කරමින් ආත්ම තමන්ගේ මේ කටයුත්තත් දුකින් මිදීම තමන් විසින්ම කළ යුතු බැවින් මේ පටිසෝතගාමී ක්‍රියා මාර්ගයත් ආරම්භ කොට රහසිගතව පවත්වාගෙන යන කෙනෙක් බවට පත්වමින් ඒ පවත්වාගෙන යාම තථාගත බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් බුදුන් පිදීම බව තේරුම් අරගෙන ආමිසෙන් බුදුන් පුජාන්නාට වඩා ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්නා උතුම් බවත් ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්න පටන් ගත්තොත් ආමිස පූජාව පස්සෙන් පන්නන්න ඕන නැති බවත් ඒකට විරුද්ධ වෙන්න ඕන නැති බවත් කෙනෙක් සමග ගිහින් පූජාවත් ලැබුවට කමක් නැති බවත් තේරුම් අරගෙන ජීවිතය තුළ නිවන සැනසෙන සැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ දායකත්වය සඳහා හෝමාගම හබරකඩවත්ත මෙදමාවත අංක 380යි එකින් එක ලිපිනෙහි පදිංචි විමලාවතී පෙරේරා මහත්මිය සදහැවර දායකත්වය දරා තිබෙනවා. මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයෙන් සැප්තැම්බර් මාස 26 වෙනිදාට 73 වන ජන්මදිනයේදී තිබුණු හෝමාගම හබරකඩවත්ත මෙදමාවත අංක 380 එකින් එක ලිපිනෙහි පදිංචි විමලාවතී පෙරේරා මහත්මියට
සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවන ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දාහනය දීම මුල් කොටගෙන. මීට වසර 22කට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණු මහේන්ද්‍ර පෙරේරා ස්වාමිපුරුෂයාණන්ටත් කුණ්ඩසාලේ පදිංචි සිට ඔක්තෝබර් මාස 9 වෙනි දින පරලෝසෙපත් වී 3 මාසක් සපිරන වෛද්‍ය උදේන පෙරේරා ඥාති සොහිරාට හා වසර කීපයකට පෙර පරලෝසෙපත් වන්නට යෙදුණු මාපිය දෙපළ ඇතුළු පින් කැමැති සියලු ඥාති වර්ගයාට පින් කැමැති මේ උතුම් ධර්ම දානයේ කුසලයන් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. මතුපදිනා භවයකදී චතුස්සත්‍ය අවබෝධ වීම පිණිසත් නිවන් මඟ පූර්ණේ කරගන්නටත් මෙම පුණ්‍යානුමෝදනාව හේතු ආසනාව වේවා. දේශනාව පැවැත්වූ දේශකයන් වහන්සේටත් চিරාත් කාලයක් මෙවන් පුණ්‍ය කාර්යයන්ගේ නිරතවීමට ශක්ති ධෛර්ය නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. මෙයත් භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරන දේ, මේ තේරෙන දේ, මේ විඳින දේ තමයි කියන්නේ කියලා තේරුම් ගන්න. තවත් චතුසත්‍ය අවබෝධ වේවා කියා අනාගතයට තීතියා ඉන්න එපා කවුරුත්. හොඳයි. එහෙනම් ඔබේ උත්සාහය යහපත්, ඔබගේ ප්‍රාර්ථනා යහපත්. නම් අනුග්‍රහක බවතුන් වශයෙන් කරත ඔබටත් සුබ උපන්දිනයක් සමග මේ ධර්ම කරුණු අනුගමනීය ප්‍රතිපදාවක් පිණිස හේතු ආසනාව වේවායි අප ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං